समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිභික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා අත්ති ආසවා සංවරා පහතබ්බා අත්ති ආසවා පටිසේවනා පහතබ්බා අත්ති ආසවා අදිවාසනා පහතබ්බා අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා අත්ති ආසවා විනෝදනා පහතබ්බා අත්ති ආසවා භාවනා පහතබ්බාති. ශ්‍රද්ධාකාමී කාර්මික පින්වත්නි, දැන් මේ වෙලාවේදී සුපුරුදු පරිදි මේ වස්සාන සමයේ වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානය මගින් විකාශනයට පත් කරන ධර්ම දේශනාවට සවන් දෙන්න මේ පින්වත් පිරිස සූදානමින් සිටින්නේ. මේ වස්සාන සමය තුළ පවත්වපු ධර්ම දේශනා කීපය තුළ මා විසින් පවත්වපු ධර්ම දේශනා කීපය තුළ මා සාකච්ඡාවට බඳුන් කරන්නට යෙදුණු ඒ සූත්‍ර දේශනාවල් අතර අද සාකච්ඡාවට භාජනය කරන සූත්‍ර දේශනාව ඉතාම වැදගත්. අපිට අපි මුලින් කතා කළ සූත්‍ර දේශනාවල් වල ප්‍රායෝගික පැත්ත හෙළි කරගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් හැටියට හඳුනගන්න පුළුවන්. මගේ අද මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ පළමු කොටසට අයිති වන සබ්භාසව සූත්‍රය. සබ්භාසව සූත්‍රය තුලදී විශේෂ වශයෙන් සාකච්ඡාවට භාජනය කරනු ලබන්නේ මේ ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රහාණය පිළිබඳව. ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කිරීම පිළිබඳව. ඒ අනුව මේ සූත්‍ර දේශනාව අපි මුලින් සාකච්ඡා කළ මංගල සූත්‍රය, ඒ වගේම සිංහලෝවාද සූත්‍රය, පත්තකම්ම සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල් වලින් ඉගෙනගත්ත දහම් කරුණවල එහෙම නැත්නම් ඒවා ජීවිතයට උපයෝග කර ගැනීමේ අවශ්‍යතාවය, ඒවා අපිට අපේ මූලික බලාපොරොත්තුවත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න ඉතාම වැදගත් වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව, සබ්භාසව සූත්‍ර දේශනාව දේශනා කරමින් හඳුන්වලා දෙනවා, මහණෙනි, මම ඔබට ආශ්‍රවයන් ශ්‍රය කරන මාර්ගය දේශනා කරනවා කියලා. එහෙම තමයි මේ දේශනාව පටන් ගන්නෙ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ ආරම්භයත් එක්කම මේකට කන්ඩිෂන් එකක් ඉදිරිපත් කරනවා.
හැමෝටම නෙවෙයි මේක දේශනා කරන්නේ කාටද විශේෂ පිරිසකට මේක දේශනා කරන්නේ. ජානතෝවාම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංචි භික්කවේ ජානතෝ කිංචි පස්සතෝ ආසවානං khයං වදාමි. මෙන්න මේ කන්ඩිෂන් එක හරි වැදගත් වෙනවා. මහණෙනි මම මේ ආශ්‍රවයන් සොය කිරීම පිළිබඳව දේශනා කරන්නේ කාටද? ජානතෝ දන්න අයට. දන්න අයට තමයි මේක දේශනා කරන්නේ. ජානතෝ අහං භික්ඛවේ khයං වදාමි. ඒ වගේම පස්සතෝ දකින අයට. දන්න අයට දකින අයට තමයි මේ ආශ්‍රවයන් සොය කිරීම පිළිබඳ ක්‍රමවේදය මං කියලා දෙන්නේ. ඒ වගේම මේක අනිත් පැත්තට කියනවා නෝ අජානතෝ නෝ අපස්සතෝ දන්නේ නැති දකින්නේ නැති අයට මේක දේශනා කිරීමෙන් ඇති ප්‍රතිඵලයක් නැහැ. මෙන්න මෙතන මේ දේශනාව තුළ මේ සඳහන් කරන සුදුසුකම ඍජු ලෙසම සම්බන්ධ වෙන්නේ සෝහං වෙච්ච තත්වයක ඉන්න කෙනෙකුටයි. සෝහං වෙච්ච තත්වයේ ඉන්න කෙනෙකුට තමයි එතෙන්ද සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි නමුත් මේ කියන කාරණාව තුළදී පෘථග්ජනයන් හැටියට ධර්ම ඉගෙන ගන්න අය හැටියට මෙතනදී අපි උත්සාහ කළා බලමු මොකක්ද මේ දන්නා පෙනෙන බව ස්වභාවය මොකක්ද කියන එක. ජානතෝ දැන් දන්නා බව ගත්තාම අපි ගොඩක් දෙනෙක් ගොඩාක් දේවල් දන්නවා. පස්සතෝ ගුවන් පස්සේ පේන දේවල් ගොඩාක් තියෙනවා අපිට පේනවා ගොඩක් දේවල්. දැමුත් පේනවා. පරණ පෙනිච්ච දේවලුත් තියෙනවා. ඉස්සරහටත් තා පේනවා කියලා අපි හිතනවා. ඒකට මේ දන්න දේ මොකක්ද පේන දේ මොකක්ද කියන එක පිළිබඳව තේරුම් ගැනීම ඉතාම වැදගත්. මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර්ථය කියන එක. ඒක ඉතාම වැදගත්. බුදුහාමුදුරු දේශනා කරනවා යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. මොකක්ද දැනගන්න ඕන දේ? යෝනිසෝ මනසිකාරය කියන එකයි අයෝනිසෝ මනසිකාරය කියන එකයි. මෙන්න මේ දෙක දන්න මේ දෙක දකින දකින කියන එක අදහස් කරන්නේ මේ පියවි ඇසට මේ ප්‍රකෘති ඇසෙන් නෙවෙයි අපේ මනස නැමැති ඇසෙන් දකින. අවබෝධය කරගන්න පුළුවන් අවබෝධ කරගන්න අයට මම දේශනා කරන්න කියන එකයි බුදුහාමුදුරන්ගේ දේශනාව යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය පිළිබඳව විවිධ ඉගැන්වීම් හඳුනා ගැනීම තියෙනවා. යෝනිසෝ මනසිකාරය කියන වචනය තේරුම් ගැනීමත් නිසා අපිට වැදගත් වෙනවා විවිධ අර්ථ අතර මේ අර්ථය තුළින් මොකක්ද වඩාත්ම ගැලපෙන්නේ කියන එක තේරුම් ගැනීම අපිට අවශ්‍ය කරන නිසා. පින්වත්නි අපි දන්නවා මනසිකාර කියලා කියන්නේ මොනවද කියන එක. දැන් අපි මේ වෙලාවේදී අපි දන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් මේ මාව පේනකොට ඔබ මාව හඳුනා ගන්න මේ අහවල් හාමුදුරුවෝ කියලා. එතකොට මේ අහවල් හාමුදුරුවෝ දැන් කොහෙද ඉන්නේ? ඔබේ ස්ක්‍රීන් එකේ ඉන්නේ. කම්පියුටරේ හරි සෙල්ෆෝන් එකේ හරි මේ ස්ක්‍රීන් එකේ ඔබේ ඉන්නවා මේ දැන්. එතකොට ඔබ මේ හඳුනා ගැනීම කරන්නේ මාව මේ විදිහට මේ අහවල් හාමුදුරුවෝ කියලා ඔබ නිර්මාණය කරගත්තේ මොනවා පදනම් කරගෙනද? ඔබේ මානසිකාර පදනම් කරගෙන. ඔබේ සිතුවිලි පදනම් කරගෙන. සිතුවිලින් ලබලා දුන්නු සහයෝගයේ පදනම් කරගෙන. තමයි මේ ටික ඔක්කොම එකතු කරගත්තේ. එහෙම නැත්නම් මේ ස්ක්‍රීන් එක තුල තියෙන්නේ තිත් සමූහයක් විතරයි. ඒ තිත් සමූහය තුලින් එකතු කරගත්ත දේවල් ටික එකතු කරගෙන මානසිකාර ගොඩක් සකස් කරගෙන අවසානයේ ඒකේ නිගමනයකට එනවා මේ අහවල් හාමුදුරුවෝ. ඊළඟට මේ හාමුදුරුවෝ දැන් මේ දේශනාවක් කරනවා. මේ ආදි වශයෙන් ගොඩාක් දේවල් අපි එකතු කර ගන්නවා, හදා ගන්නවා, සකස් කරනවා. ඒතර මේ සියල්ලම ආවේ කොතනින්ද? මානසිකාර. ඒතර මේ මානසිකාර කොටස් දෙකකට බෙදෙනවා. යෝනිසෝ මානසිකාර සහ අයෝනිසෝ මානසිකාර කියලා.
එහෙමනම් මේක හඳුන ගන්න ඕනේ යෝනිසෝ මනසිකාර සහ යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි දන්නවා මේ විදිහට අපිට ඇහැරා යම් යම් නිර්මාණ සිත තුළ කරනවා, කනහරා නිර්මාණ කරනවා, දිවහරා නිර්මාණ කරනවා, ශරීරය හරහා නිර්මාණ කරනවා. මේ විදිහට මුළු ඉන්ද්‍රියම්ම මනසත් ඇතුළු ඉන්ද්‍රිය 6කින්ම අපි නිර්මාණ කරගන්නවා ඇතුළත. අභ්‍යන්තරය තුළ. ඒතර මෙන්න මේ කරන නිර්මාණයේ අවසාන ප්‍රතිඵලය කොතනද කියන එක තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ නිර්මාණ කිරීම පිළිබඳව දේශනා කරන සූත්‍ර දේශනාව තමයි මදුපිණ්ඩික සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මෙන්න මදුපිණ්ඩික සූත්‍රය. මදුපිණ්ඩික සූත්‍රයේ කොහොමද අපි මේ නිර්මාණයක් කරගන්නේ කියන එක, එහෙම නැත්නම් මේ රූප දකින්නේ, ශබ්ද අහන්නේ, ගන්ධ සුවඳ දනින්නේ, ඒ වගේම රසයන් දැනගන්නේ, ස්පර්ශයන් දැනගන්නේ කොහොමද කියන එක පිළිබඳව විග්‍රහ කරනවා. කොහොමද චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති. ඇහැ තියෙනවා භෞතික වස්තුවක් හැටියට, ඒකට ඉස්සරහින් ඉදිරියෙන් තියෙනවා රූපයක්. එතකොට ඇහැයි රූපයයි, ඇහැ සහ රූපය කියන මේ දෙක තියෙනවා. දැන් මේ භෞතික වස්තුන් දෙකක්. දැන් මේ භෞතික වස්තුන් දෙක තිබුණට මෙහි භෞතික නොවන සුවිශේෂ ශක්තියක් තියෙනවා. ඒ ටික එකතු වෙන්නේ නැත්නම් මෙතෙන් මේකේ පෙනීම කියන එක ලැබෙන්නේ නැහැ. එහෙම පෙනෙනවා නම් දැන් ඔය අබල තියෙන රූප වලටත් ඇස් තියෙනවානේ, ඒවටත් පෙනෙන්න ඕනේ. ජීවත් වෙලා මිය ගිය මිනිසුන්ට ඇස් තියෙනවා, ඒවටත් පෙනෙන්න ඕන. එහෙම පෙනෙන්නේ නැහැනේ. මොකද ඒකට හේතුව චක්කුංච පටිච්ච රූපේ, ඇහැට ඉස්සරහා රූප තිබුණට මේ දෙක ගැටීම සඳහා උපකාරවත් වෙන චක්කු විඥානය නැත්තම්, ඇසේ හටගන්න සිතට තමයි චක්කු විඥානය කියලා කියන්නේ. චක්කු විඥානය නැත්තම් මේ දෙකේ සම්බන්ධීකරණයක් කරන්න පුළුවන් කමක් නැහැ. සම්බන්ධීකරණයක් කරන්න පුළුවන් කමක් ඇත්තේ වෙන්නේ නැහැ. භෞතික වස්තුන් දෙකක් තිබුණු පළියට ඒ වස්තුන් දෙකේ සම්බන්ධීකරණයක් කරන්නට එහෙමනම් ආධ්‍යාත්මික වශයෙන්, එහෙම නැත්නම් මනසේ බැඳීමක් තියෙන්න ඕන, එකතු වීමක් තියෙන්න ඕන. තින්නං සංගසිපත් පස්සෝ. දැන් ඇහැ තියෙනවා, රූපයක් ඉදිරිව තියෙනවා, මේ දෙකට සම්බන්ධීකරණය සඳහා චක්කු විඥානය තියෙනවා. දැන් මෙන්න මේ තුන එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා. තින්නං සංගති පස්සෝ. මෙන්න මේ තුනේ එකතු වීම නිසා ඇතිවන ඊළඟ තත්ත්වයට කියනවා පස්ස කියලා, ස්පර්ශය. ස්පර්ශය ඇති වෙනවා. දැන් මොකද වෙන්නේ? ස්පර්ශයක් යමක් ස්පර්ශ වෙනකොට පස්සපච්චය වේදනා, අන්න දැනීම හටගත්තා. දැන් මේ වේදනාව දැනීම හරහා ගිහිල්ලා ඔන්න අන්තිමට ඒකේ අවසාන නිගමනයක් කරා පියනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇහැ ඉදිරිව තියෙන අඹ ගෙඩියක්. දැන් මේ අඹ ගෙඩිය එකපාරම පෙනෙන්නේ නැහැ. දැන් ටික ටික ලං වෙවි එන්නේ අපිට පේන්නේ. යම් කිසි දෙයක් ඉස්සලාම අඳුරක තියෙනවා, පේනවා ගෙඩියක ස්වරූපයක්, ගහක තියෙන දෙයක් වගේ පේනවා. තව ටික ටික ලං වෙනකොට රූපේ වඩාත් සමීප වෙනකොට හඳුන ගන්නවා මේ අඹ. දැන් අඹ කියලා හඳුනගෙන ඊට පස්සේ මොකද කරන්නේ? අඹ කියලා හඳුනගත්තා විතරක් නෙවෙයි, අඹවල වර්ගෙත් හඳුන ගන්න පුළුවන් වෙනවා. මොන අඹද මේක කියලා? මේක කර්තකලම්බන්ද, මේක විලාද්ද, මේක මීඅඹද, මේක පොල්ලඹද, ඇටඹද, මේ ඕනම දෙයක් කියලා මේක හඳුන ගන්නත් පුළුවන්කම තියෙනවා. අර ස්පර්ශයේ දැනීමත් එක්ක ඊළඟට ක්‍රියාත්මක වෙන අවස්ථාව මේ හැටි. දැන් ඊළඟට මොකද වෙන්නේ? මේක ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ මේකේ රසයක් මතක් වෙනවා. මේ රසය මේ විදිහයි. මේක හරිම රසයි, මිහිරි. මට අදත් මතකයි පෙර කාපු එකක් කියලා මතක් කරගන්නවා. අන්න කටට නොදැනුවත්වම කෙලක් දුවනවා. ඒතර දැන් මේ ක්‍රියාවලිය සියල්ලක්ම සිද්ධ කරේ කවුද? සිතේ. එහෙමනම් ඇහැට රූප පේනවා කියලා කියන්නේ, රූප පේන්නේ මේ භෞතික ඇහැටද? නැහැ. භෞතික ඇහි එක පුංචි දායකත්වයක් විතරයි තියෙන්නේ. එහෙමනම් සම්පූර්ණම අනිත් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ කුමක් පදනම් කරගෙනද? සිත පදනම් කරගෙන. චක්කු විඥානේ පදනම් කරගෙන. දැන් ඔන්න චක්කු විඥානේ හරහා එහෙමනම් අන්න අරමුණු කොච්චර එකතු කරගත්තද?
සංස්කාර කොච්චර තියනවාද ඒ තුල? එකතු වෙච්ච සංස්කාර හරහා නිර්මාණය කරගත්ත කොච්චර දේවල් තියනවාද? අඹවල වර්ගය හඳුන ගන්නවා. මේක ඉදිලාද පහිලාද මොකද මේකේ රස මොකද්ද? අද කන්න පුළුවන්ද? මේක හෙට කන්න පුළුවන්ද? තව සතියකින් කන්න පුළුවන්ද? මේ සියලුම නිගමනයන් කරා අපිට එළවෙන්න පුළුවන්කම ලැබෙනවා. අර මේ ඇහි ක්‍රියාකාරීත්වයත් එක්ක. එතකොට මේ ක්‍රියාකාරීත්වයට වැදගත්ම සැඟවිලා තියෙන සාධකේ මොකද්ද? විඥානය, චක්කු විඥානය. දැන් මේ ඇහෙන් රූප පේනවා නම් දැන් ඇහෙන් පේන රූපේ හැමෝටම එක සමාන වෙන්න ඕන. හැමෝම දකින්න ඕන එකම රූපේ. හැමෝටම එකම සිතුවිලි ඇති වෙන්න ඕන. නමුත් හැමෝටම එකම සිතුවිලි ඇති වෙනවද? නැහැ. හැමෝටම එකම සිතුවිලි ඇති වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මේ දැකීමේ ක්‍රියාවලිය අවසානයේ දක්වා ගෙනියන්නේ. අවසානයේ මේ කියන තීන්දුව తీරන නිගමන සඳහා එළබෙන්න පසුබිම සකස් වෙන්නේ චක්කු විඥානයේ හරහා. ඒතර චක්කු විඥානයේ ක්‍රියාත්මක වීමත් එක්ක තමයි මේ සියන ක්‍රියාවලීන් ටික අපිට ක්‍රියාත්මක වෙනවා දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එවනම් පින්වත්නි දැන් පැහැදිලි මේ ලෝකය තනන්නේ කවුද කියන එක. මේ ලෝකය තනන්නේ කවුද කියන එක. කවුරක්වත් නෙවෙයි මේ අපේ සිතමයි. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ කිසිවක් බාහිර තියෙන දේවල් නෙවෙයි. මේ සියල්ලම අභ්‍යන්තරය තුල තියෙන. මේ සියල්ලම අභ්‍යන්තරය තුල තියෙන. දැන් මම මේ විදිහට කියනකොට දැන් මේ භෞතික විද්‍යාවන්, විශේෂ ධාරාවන්, නූතන විද්‍යාවන් එක්ක ඉන්න අය මේ පිළිබඳ ලොකු ප්‍රශ්න ගොඩකට මතුවෙන. එහෙනම් මේ මොකද්ද? එහෙනම් මේ මොකද්ද? එහෙනම් මේ මොකද්ද කියන එක. ඒවා පිළිබඳ අද ලෝකයේ විශාල වශයෙන් පරිශන කරලා තියෙනවා. ඒවා පිළිබඳ උගතුන් සාකච්ඡාවට දැන් භාජනය කරනවා. ඒ නිසා ඒවා පිළිබඳවත් යම් යම් වටහා ගැනීම ලබා ගත්තාම හොඳයි. මොකද ඒකට හේතුව මේ බුද්ධ දේශනාව කියන එක අපි දකින්නේ ගොඩක් දුරට මේක ආගමික ඉගැන්වීමක් හැටියට. මේ ආගමික ඉගැන්වීමක් හැටියට දැකීම නිසා සමහර දේවල් අපිට අපේ ප්‍රඥාවට හසු වෙන්නේ නැති වුනහම ඒක පිළිබඳව අපිට ඇතිවන සැකය වැඩි. ඇයි මේක ආගමක්? එතකොට මේක ප්‍රඥාවට Tamanට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව සැක කරන වැඩි. ඕක පිළිගන්න පුළුවන්ද කියන තැනට එනවා. මොකද ඒකට හේතුව මෙන්න මේ විශේෂත්වය. රූප පෙනෙන්නේ ඇසෙන් නොව සිතෙන්. ශබ්ද ඇහෙන්නේ කනෙන් නොව සිතෙන් කියන තැන නිසා. මෙන්න මේ தത്വයට වර්තමානයේ තුල අපිට ගන්න පුළුවන් තව එක දෙයක් තියෙනවා. අපි දන්නවා බොහොම ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. එක්කෙනෙකුට මිහිරි දේ තව කෙනෙකුට අමිහිරි කියලා. one man sweet is another man poison කියලා. එක්කෙනෙකුට මිහිරි වෙනකොට අනිත් එක්කෙනාට ඒක අමිහිරි. ඇයි හේතුව මොකද්ද? විඥානය කියන එක යාටම ආවෙන එක යාටම පෞද්ගලික අතිශය පෞද්ගලික දෙයක්. සිත. හැබැයි භෞතික ශරීරය ඒකේ පොදු සාමාන්‍ය ලක්ෂණ සමානතාව ඕන තරම් තියෙනවා. ඒ නිසානේ එක්කෙනෙකුගේ ඇස් එකක් තව කෙනෙකුට දාන්න පුළුවන්. එක්කෙනෙකුගේ හදවතක් තව කෙනෙකුට හයි කරන්න පුළුවන්. ඒ නිසා. ඒතර මෙන්න මේ විදිහට තමයි මේ ලෝකේ තැනෙන්නේ. මේ විදිහට තමයි ඇසට අසු වෙන අරමුණු, කනට එන අරමුණු, කනෙන් එන අරමුණු, දිවෙන් එන අරමුණු, ඒ වගේම ශරීරයෙන් එන අරමුණු සහ මනසින් එන අරමුණු කියන මේ සියල්ලම හරහා නිර්මාණයන් කරගන්නේ අපේ සිත තුළ. අන්න ඒ නිර්මාණයන් කරනකොට වැදගත්ම සාධක දෙකක් තියෙනවා. ඒ සාධක දෙක තමයි ඒ නිර්මාණය කරගන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන එක. ඒ කියන්නේ ඇහැට පේන රූපය තුළ ඔබ ඉන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන. ඒක තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඇහැට පේන රූපය නිසා ඔබට ඇතිවෙන තත්ත්වය මොකක්ද කියන එක තේරුම් ගත්තාම. කනට ඇසෙන ශබ්දය නිසා ඔබගේ සිත තුළ පහළ වෙන දේ මොකක්ද කියන එක දැනගත්තාම යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ සූත්‍ර දේශනාවට අනුව අපි දන්නවා අපිට පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල් හරහා ඇතිවෙන ප්‍රධාන මූල තුනක් තියෙනවා. ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල කියලා. මේ තමයි සියලුම අකුසලයන් සඳහා බලපවත්වන මුල් තුන.
දැන් මේ අකුසලයන්ගේ මේ ලෝභ මූලය කියන එක ගත්තාන් පස්සේ අභිධර්ම විග්‍රහයට අනුව මේ ලෝභය සිතක් හැටියට ගත්තාම 108 ආකාරයකට යෙදෙනවා. ලෝභය සිතක් හැටියට ගත්තාම 108 ආකාරයකට යෙදෙනවා. අපි මේවා හඳුනගන්නේ නැහැ ගොඩක් දුරට අපි එක වචනයක් හැටියට විතර හඳුනගන්නේ. දැන් මේ විදිහට විග්‍රහ කරලා තමයි කෙලෙස් වශයෙන් ගත්තාම 1500ක් කෙලෙස් අපි ළඟ ඇති වෙන්නේ. 1500 කෙලෙස් ඇති වෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි පදනම් කරගෙන. මේ මුල් තුන පදනම් කරගෙන. ඒතර මේ මුල් තුන පදනම් කරගෙන ඇහෙන් ගන්න රූපයක්, කනෙන් ගන්න ශබ්දයක්, නාසයෙන් ගන්න ගඳ සුවඳක්, දිවෙන් ගන්න රසක් සහ ශරීරයෙන් ස්පර්ශයක්ද මනසෙන් ගන්න අරමුණක් වේනම් ඒ අරමුණ අයෝනිසෝ මනසිකාරයයි. ඒක මෙනෙහි නොකළ යුතු දෙයක්. අයි හේතුව මොකක්ද? ඒ නිසා ඇති වෙන්නේ මොකක්ද? ඒ නිසා ඇති වෙන්නේ සිත තුළ කාමාශ්‍රව දියුණු වෙන එක. කාමාශ්‍රවයන් දියුණු වෙනවා. භවශ්‍රවයන් දියුණු වෙනවා. අවිද්‍යාශ්‍රවයන් දියුණු වෙනවා. මොනවද මේ ආශ්‍රව කියලා කියන්නේ? ආශ්‍රව කියලා කියන එකට සරල සිංහල වචනේ තමයි පුරුදු කියන එක. ආශ්‍රව කියලා කියන්නේ පුරුදු පුහුණු කරගෙන තියෙන දේවල්. අයෝනිසෝ මනසිකාරී ආශ්‍රව. යෝනිසෝ මනසිකාරය නෙවෙයි ඒවා. අයෝනිසෝ මනසිකාරයෙන් තියෙන ආශ්‍රව. දැන් අර පදම් කරනවා කියලා දෙයක් තියෙනවනේ සිංහල භාෂා වචන තියෙන පදම් කරනවා කියලා. දැන් ආයුර්වේද බෙහෙත් හදන අය අරිෂ්ටය අරගෙන පදම් කරනවා. ආශ්‍රවයක් අරගෙන ඒක තමයි පදම් කරන්නේ. ඒක ආශ්‍රවය. මේ පදම් කරන ස්වභාවය පදම් වෙලා දැන් අපිටත් තියෙන නිසා තමයි අපි දැක්ක ගමන් ඒක තියෙනවා කියලා ගන්න. ඇහුණ ගමන් එතන තියෙනවා කියලා ගන්න. අත්ති කියන සංඥාව ඇති වෙනවා තියෙනවා කියලා. ඒ ඇති වෙන්නේ මොකද්ද? මේ පුරුදු වෙලා දැන් මේක තියෙන්නේ ආශ්‍රව. ඉතින් මේ විදිහට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව, තව ආශ්‍රවයක් තියෙනවා දිඨාශ්‍රව කියලා. නමුත් මේ සබ්බාසව සූත්‍රයේ මේ දිඨාශ්‍රවය කතා කරන්නේ නැහැ. සබ්බාසව සූත්‍රයේ දිඨාශ්‍රවය කතා නොකලත් අපි ඒකත් එකතු කරගමු දිඨාශ්‍රවය. මොකද හේතුව සෝවාන් වුණ කෙනෙකුට දිඨාශ්‍රවයක් නැහැ. එතනින් ඉවරයි. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව තියෙනවා. ඒතර මේ දැන් මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මෙන්න මේ කාමාශ්‍රව, භවආශ්‍රව සහ විද්‍යාශ්‍රව ගැන. එතකොට මේ කාම කියලා කියන්නේ මොකක්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියම් පිනවීමට ඇති කැමැත්ත. ඒ ඉන්ද්‍රියම් පිනවන්නේ මොකක් නිසාද? අයෝනිසෝ මනසිකාරය නිසා. අයෝනිසෝ මනසිකාරය නිසා. එතකොට මේ අයෝනිසෝ මනසිකාරය නිසා සිද්ධ වෙන කරුණු කීපයක් තියෙනවා. මොකද්ද? නූපං කාම ආශ්‍රව උපදිනවා. නූපං කාම ආශ්‍රව උපදිනවා. අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ කියන්නේ නූපං කාම ආසාවන් ඇති වෙනවා. පදම් වෙනවා ඒවා පිළිබඳව. ඊළඟට උපං කාම ආශ්‍රව තියෙනවනම් ඒවා වැඩි වෙනවා. උපං කාම ආශ්‍රව තියෙනවනම් ඒවා වැඩි වෙනවා. මොකක් නිසාද? අයෝනිසෝ මනසිකාරය නිසා. ඊළඟට නූපම් භවආශ්‍රව තියෙනවා නම් ඒවත් ඇති වෙනවා. නූපන් භවආශ්‍රව ඇති වෙනවා. ඊළඟට උපම් භවආශ්‍රව තියෙනවා නම් ඒවා වැඩි දියුණු වෙනවා. ඊළඟට නූපන් අවිද්‍යාශ්‍රව ඇති වෙනවා, අලුතෙන් හට ගන්නවා. ඇති වෙලා තියෙන උපන් අවිද්‍යාශ්‍රව වැඩි වෙනවා. මෙන්න මේ කියන ලක්ෂණ 6 අයෝනිසෝ මනසිකාරය නිසා අපි ළඟ ක්‍රියාත්මක වෙනවා, වැඩි දියුණු වෙනවා. මේ කරුණු 6ම අපේ හානිය පිණිස, විනාශය පිණිස පවතින කරුණු 6ක්. අපේ සසර පැවැත්මට හේතු වෙන දේවල් මිස ඒවා සසර ගමන නැවැත්වීමට උපකාරවත් වන්නේ නැහැ. දැන් මේක බොහොම සරලව තේරුම් ගන්න අපේ එදිනදා ජීවිතයට සම්බන්ධ කරගෙන. දැන් අපි දන්නවා බුදු දේශනාවේ ප්‍රමුඛතම දේශනාවනේ පටිච්ච සම්පාද දේශනාව කියලා කියන්නේ. හේතුඵල ධම කියලා කියන්නේ. මේ හේතුඵල ධාමයේ මූලික න්‍යාය අරගෙන බලන්න ඔබ යම් විදිහකට ද්වේෂ සහගත සිතුවිල්ලකින් ඉන්නවනම්
ඒ ද්වේෂ සහගත සිතුවිලි කියලා කියන්නේ මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව වලට යටයි. ඒවා තුලින් ද්වේෂ සහගත සිතුවිලි තමයි මේවා ඇති වෙන්නේ. ඒතර මේ ද්වේෂ සහගත සිතුවිල්ලක් තුළ ඉන්න ඔබට පුළුවන් ද සතුට වෙන්න? කේන්තියෙන් ඉන්න වෙලාවක සතුටක් තියනවද? නැහැ. කේන්තියෙන් ඉන්න වෙලාවට සතුටක් නැහැ. මේ තියෙන කල්ලි මේ ඇත. එහෙනම් කේන්තිය ඇති කල්ලි අසතුට පැන නගී සතුට නැති වෙයි. කේන්තිය තිබ්බහම සතුටක් නැහැ. මේක හැම කෙනෙකුටම ප්‍රායෝගිකව අත්දෙන්න පුළුවන් දෙයක් නේ. එහෙමනම් කේන්තිය නැති තැන මෛත්‍රිය ඇති කරගත්තාම ඒ තුල සතුට තියනවද නැද්ද? ඒ තුල සතුට තියෙනවා. ඕනම කෙනෙකුට ප්‍රායෝගිකව අත්දෙන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද න්‍යායය. දැන් මේ න්‍යායට අරගෙන බලපුවාම එහෙමනම් පේනවා මේ පටිච්චසමුප්පාද න්‍යායෙන් යම්කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරය තුළ ඉන්නකොට ලෝභ සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි කියන මේ මූලයන්ට එක්ක ගැටෙන්නේ නැහැ. අලෝභ, අදෝස, අමෝහ කියන මූලයන් එක්ක එකතු වෙනවා. ඒ නිසා එයාගේ සිත තුළ සතුට රැඳෙනවා, සතුට වැඩෙනවා, සතුට දියුණු වෙනවා. සතුට ලැබෙනවා, දියුණු වෙනවා. සරලව හිතුවොත් ඔබ පාරේ යනකොට ඔබ දකිනවා යම් කිසි පළතුරු වර්ගයක්, මොනවා හරි දෙයක් තියෙනවා. ඒ පළතුරු වර්ගය ගැන ඔබට ආසාවක් ආවහම පස්සේ අනේ කන්න නැත්තම් හොඳයි කියලා හිතුනහම ඒ වෙලාවේ ඒක කන්න බැරි නම් හිත තුළ අවරෝධන වෙච්ච ආසාවක් තියෙනවා. ඒ ආසාවත් එක්ක ඔබට ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා, අසහනෙ. දන්නේම නැතුව අසහන එනවා. හැබැයි ඒක දැනෙන්නේ සමහරට කාලයක් ගියාට පස්සේ වෙන්න පුළුවන්. සමහර විට ඒකට දවස් ගානකට පස්සේ සමහරට ඒ මොහොතේම වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අසහනය සිත තුළ නිර්මාණය කරේ කුමක්ද? අර ඇතිවෙච්ච කාම ආසාව. අර දැකපු පළතුර කන්න ඕන කියන සිතුවිල්ලක් ඒ වෙලාවේ ඒක සම්පූර්ණත්වයට පත් කර ගැනීමට නොහැකි වෙච්ච නොහැකියාවක් කියන මේ தত্ত্বය දෙක මත තමයි අන්න අර අපේ තමන්ගේ සිත තුළ අවරෝධනය වීමක් සිද්ධ වුණේ, ආසාව භංග වීමක් සිද්ධ වුණේ. ඒ තුලින් ඇති වුණ තත්ත්වයට අපි කියනවා ඒක වර්තමාන ඉදිරි කිව්වොත් එහෙම ඒක තමයි ස්ට්‍රෙස් එක කියලා කියන්නේ. ඒ නිසා ඒක තුල ඇති වුණේ පීඩාවක්. ඒතර මෙන්න මේ විදිහට මේ අයෝනිසෝ මනසිකාරය නිසා අපි ගොඩනගන්නේ වැඩි දියුණු කරන්නේ මොකද්ද? පීඩනේ හැම වෙලාවෙම. ආතතිය දියුණු කරන්නේ අපි ස්ට්‍රෙස් එක වැඩි කරගන්නේ. ඒතර මේ ස්ට්‍රෙස් එකෙන් කවුරක්වත් ජීවත් වෙන්න කැමතිද? මේ හැමතැනම උත්සාහ කරන්නේ ස්ට්‍රෙස් අඩු කරගන්න. හැම කෙනෙක්ම කටයුතු කරන්නේ උත්සාහ කරන්නේ සතුට වැඩි දියුණු කරගන්න. එහෙමනම් සතුට වැඩි දියුණු කරගන්න, ස්ට්‍රෙස් එක අඩු කරගන්න හොඳම විසඳුම කොතනද තියෙන්නේ? යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන එක. wise concentration. මේකට නියම ඉංග්‍රීසි වචනයක් නෑ. wise concentration කියන එක තමයි අපිට ගන්න පුළුවන්කම තියෙන වචනය ආසන්න වශයෙන්. යෝනිසෝ මනසිකාරය. ඒතර මේ යෝනිසෝ මනසිකාරය තුලදී සුවිශේෂ වශයෙන් තමන්ගේ සිතට එන අරමුණු, ඇහෙන් එන අරමුණු, කනෙන් එන අරමුණු, නාසයෙන් එන, දිවෙන්, ශරීරයෙන්, මනසින් එන අරමුණු සියල්ලම හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. සියල්ලම හඳුනා ගැනීමේ හැකියාව තිබෙන නිසා මොකද කරන්නේ? ආශ්‍රවයන් ඇතිවීම වළක්ව ගන්නවා. ආශ්‍රවයන් ඇතිවීම වළක්වගෙන එය මෙනෙහි නොකළ යුත්තක් නම් මෙනෙහි නොකර අත්හරිනවා. මෙන්න මෙතන තමයි පින්වත්නි බුදු පියාණන් වහන්සේ ධාරුචීරියට දුන්නු සරල උපමාව තියෙන, සරල උපදේශය තියෙන මෙතන. දිත්තේ දිත්තමත්. දැකීමක් පමණක් බවට පත් කරගන්න. දැන් දැකීමක් බවට පත් කරගන්න කියන එක පිළිබඳ සමහර විට වැරදි අවබෝධයන් තියෙනවා. සමහර දෙනෙක් හිතනවා දැකලා ඒක අමතක කරගන්න එක කියලා. නැහැ. දැකපු එක අමතක කරගන්න බෑ. දැක්ක එක දැක්මක් පමණක් බවට පත් කරගත්ත තැනින් ඉවර කරගන්න ඕන. දැක්මක් බවට පත් කරගත්තේ කොතනද? චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ. මෙන්න මේ මෙතෙන්ට එනකන් ඇවිල්ලා එතනින් එහාට මේ යෝනිසෝ මනසිකාරය නිසා වේදනා ඇති නොකරගෙන සිටීමේ තත්ත්වය.
යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා වේදන ඇති කරගන්නේ දැන් දන්නවා මේක දැකීමක් මෙතන පෙනී යම් දෙයක්ගේ එකතුවක් කරා නිර්මාණය වෙච්ච දෙයක් තියෙනවා මේක ලස්සනද අවලස්සනද කියලා ගන්නවත් වෙනත් කිසිම චේතනාවක් තුළින් ගන්නවත් හේතුවක් නැහැ කියලා එතනින් මේක ඉවර කරනවා. දිත්තේ දිත්තමත්තන් කියන්නේ එතන. එහෙම නොවුනොත් එහෙම එතනින් එහාට ගියොත් එහෙම අන්න මේක ඊට පස්සේ මොකද කරන්නේ? මේක තමන්ගේ දෙයක් බවට පත් කරගන්නවා. තමන්ගේ දෙයක් බවට පත් කරගන්නවා කියන්නේ භෞතිකවම ගන්නවා කියන එක නෙවෙයි. සිතුවිල්ලක් හැටියට මේක තමන්ගේ දෙයක් බවට පත් කරගන්නවා. එතන නෙවෙයි දැකීමක් බවට පත් කරගන්නවා කියලා කියන්නේ අර ගැටෙන අවස්ථාවේ ගැටීමෙන් ඒක ඉදිරියට නිර්මාණය කරගත්තේ නැහැ. ඒක කාමාශ්‍රවයට දාගත්තේ නැහැ. ඒක භවආශ්‍රවයට දාගත්තේ නැහැ. ඒක අවිද්‍යාශ්‍රවයට දාගත්තේ නැහැ. එතනින් මේක ඉවර කළා. ඒ තමයි දිත්තේ දිත්තමත්තන් කියලා කිව්වේ. මෙන්න යෝනිසෝ මනසිකාරය පිළිබඳව බුදුහාමුදුරුවෝ තවත් අවස්ථාවකදී දුන්න උපදේශක්. දාරුචීරියට දුන්න උපදේශය. ඉතින් මේ දාරුචීරියට මේ බොහොම සවිස්තරාත්මකව සමහර තැන්වල කියපු දේවල් බුදුහාමුදුරුවෝ බොහොම එක දේශනාවක එක වචන කීපයකින් ඉවර කළා. මොකද හේතුව කාලයත් එක්ක සහ ඔහුගේ තිබුණු පරිණත භාවයත් එක්ක උට තේරුම් ගැනීමට තියෙන හැකියාවත් එක්ක තමයි බුදුහාමුදුරුවෝ එතන ඒ විදිහට ඒ වචන පාවිච්චි කළේ. ඒතර පින්වත්නි දැන් අපි එහෙමනම් යෝනිසෝ මනසිකාර්ය දියුණු කර ගැනීම අපේ පළවෙනිම අංගයයි. යෝනිසෝ මනසිකාර්ය දියුණු කර ගැනීම අයෝනිසෝ මනසිකාරයෙන් පුළුවන් තරම් ඈත් වෙන එක පළවෙනිම වැදගත්ම දේ තමයි. ඒක තමයි අවශ්‍ය කරන දේ. දැන් ඊළඟට යෝනිසෝ මනසිකාරයත් එක්ක තව සම්බන්ධ වෙන දෙයක් තියෙනවා සුභ සංඥා සහ අසුභ සංඥා කියන මේ දෙක. ඒකත් වැදගත් වෙනවා. නමුත් ඒක මෙතෙන්ද අපි කතා කරන්නේ නැහැ. නමුත් යෝනිසෝ මනසිකාරයත් එක්ක අසුභ සංඥාවක් තියෙන්න ඕන දකින්න දේවල් පිළිබඳ ඇහෙන දේවල් පිළිබඳව. නැත්තම් එතන සුභ නම් ඒක අල්ලගන්නමයි තමයි උත්සාහ කරන්නේ. කල්පනාව දන්නවා මේක අවබෝධය තියෙනවා මේ මොකද්ද කියන එක. හැබැයි සුභ සංඥාවක් එතෙන් එකතු වෙලා තිබුණොත් එහෙම අන්න එතන අර්බුදයකට ආපහු යනවා. ඒ නිසා සුභ සංඥාවෙන් තොර අසුභ සංඥාවක් සහිතව ඒ කියන්නේ එහි අනිත්‍යතාවයේ දකින්න පුළුවන් කමක් එක්ක තමයි යෝනිසෝ මනසිකාරය ගොඩනගා ගන්න ඕන. දැන් මෙහෙම යෝනිසෝ මනසිකාරය ගොඩනගා ගන්න තමයි පින්වත්නි අපි මේ කියන தത്വෙට එන්න තමයි අපි දන් දුන්නේ, සිල් රැක්කේ, භාවනා කළේ, සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කරන්නේ. ඒතර මේ සීල, සමාධි, ප්‍රඥා දියුණු කරමින් තමයි අපි මෙන්න මේ කියන தത്വෙට එහෙම තමයි යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න පුළුවන් පිරිසක් වටපත් වෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වූවහම ඒක ප්‍රතිඵලයක් හැටියට මොකක්ද අපි සිද්ධ කරගන්නේ අපි දන්නවා. මෙනෙහි කළ යුක්ත මොකද්ද මෙනෙහි නොකළ යුක්ත මොකද්ද කියන එක අපි දන්නවා. එතකොට අපි දන්නවා කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව ඇති නොවන විදිහට කටයුතු කරන්න යෝනිසෝ මනසිකාරය නිසා. ඒ නිසා අපිට මේ අයෝනිසෝ මනසිකාරයේ බලපෑම හරහා දික් වෙන කාමාශ්‍රවයන් භවආශ්‍රවයන් අවිද්‍යාශ්‍රවයන් පාලනය කර ගැනීමක් වගේම නැවත උපදවා ගැනීමක් නොකර ඉන්න පුළුවන් කමක් අපිට ලැබෙනවා. මේක සත්‍ය විභංග සූත්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කරනකොට සම්මා වායාම විස්තර කරනකොට කරුණු හතරක් යටතේ විස්තර කරනවා. සංවර ප්‍රධාන, පහාන ප්‍රධාන, භාවනා ප්‍රධාන, අනුරක්කන ප්‍රධාන. සංවර ප්‍රධාන. පළමුවෙන්ම මේක හික්මවා ගැනීමක් කරගන්න ඕන. උත්සාහය තුලින් අපි කැප කරන්නේ උත්සාහවන්ත වෙන්නේ මොකටද? හික්මීමක් සඳහා. දැන් ඉස්සරහට තව කාරණාත් එක්ක මේ ටික කතා කරනවා. මේ ටික වෙනම සම්බන්ධ වෙලා. ඒතර පළමුව සංවරය කියන එක ඇති කරගන්න ඕන. කායික සංවරය, වාචික සංවරය, මානසික සංවරය. දෙවෙනි එක ප්‍රහාණය කරගන්න. මේ සමහර දේවල් තියෙනවා අයින් කරලා දාන්න, ඉවත් කරලා දාන්න තියෙනවා. ඉවත් කරලා දානවා. භාවනා ඒ සිත දියුණු කර ගැනීමක් කරන්නට ඕන. ඒ තුලින් මේක මේ ශක්තිය දියුණු කරගන්න උත්සාහය කැපකිරීම දියුණු කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඊළඟට අනුරක්කන මේ තුලින් ගොඩනගාගත්ත දේ රැක ගන්නත් පුළුවන්කම තියෙනවා. ගොඩනගාගත්ත දේ රැකගත්තේ නැත්නම් ලෙසි වෙන්නේ නැහැ. දැන් ධානලාභී පිරියනවා ධානය. අපි විශ්ින් ගොඩනගාගත්ත සීලය විදගත්ත අර දියුණු කරගත්ත ශනසීම නැති වෙලා යනවා. සමාධියත් එහෙමමයි.
ඒ නිසා මේ සීල සහ සමාධි ගොඩනගෙනවා සංවර ප්‍රහාණයෙන් සංවරයෙන් භාවනාවෙන් ඒක අනුරක්ෂණ ඒක රැක ගන්නත් ඕන. ඒක රැකගත්තන් පස්සේ තමයි පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාව අවදි කරගන්න ප්‍රඥාව තුළින් අපි ස්ථාවර භාවය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ එතන. ඒ නිසා මේ කියන කර්ම හතර විග්‍රහ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කරනකොට සවිස්තර ධන සත්‍ය විභාග සූත්‍රයේදී. ඒතර මේ විදිහට මේ ටිකක් අපි එකතු කරගන්නට ඕන මේ යෝනිසෝ මනසිකාරයේ ගොඩනගා ගැනීම තුළදී ওই ගුණධර්ම ටික අපි ළඟ තියෙන්න ඕන. ඒ ගුණධර්ම ටික ඇති කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. දැන් අපි බලමු මෙන්න මේ විදිහට ගොඩනගා ගන්නේ නැති අයෝනිසෝ මනසිකාරයකින් කටයුතු කරන කෙනාට දැන් අපි කතා කරේ යෝනිසෝ මනසිකාරය වුණා අයෝනිසෝ මනසිකාරයකින් යුක්තව කටයුතු කරන කෙනාට සංවරයක් නැති වෙනකොට ප්‍රහාණය කුත්‍යා කරන්නේ නැතකොට භාවනාවකුත් නැහැ රැක ගන්න දෙයක්වත් නැති වෙනකොට එයාට ඇති වෙන තත්ත්වය මොකක්ද? එයා ළඟ දියුණු වෙන ප්‍රධාන දෙයක් තියෙනවා මොකද්ද? මම මගේ කියන සංකල්පේ පිටත යමක් ඇත කියන සිතුවිල්ල තියෙනවා. මේ බාහිරව තියෙනවා දේවල් කියන සිතුවිල්ල තියෙනවා. අන්න ඒ සිතුවිල්ල හරහා ආත්මය ඇතයි කියන ශාස්වතවාදයක් ආත්මයක් නැතයි කියන උච්ඡේදවාදයක් කියන මේ අන්ත දෙකට වැටෙන එක වළක්වන්න බෑ. අන්ත දෙකකින් එකට වැටෙන එක වළක්වන්න බෑ. ඒ වගේම මගේ ආත්මය මම හඳුනගැනීමෙන් මගේ ආත්මය අනාත්මයි මේ සියල්ලක් මේ විදිහටම මා තුළ යමක් සදාකාලිකව ඇත කියන අර්ථයත් එක්ක ගොනු වෙලා අන්න අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලයක් හැටියට මේ කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් වැඩි දියුණු කරගෙන මේ සසර චක්‍රය තුළ තවදුරටත් ඔහු සක්‍රිය වෙනවා. මේ භව චක්‍රය තුළ තවදුරටත් සක්‍රිය පුජ්‍යලයක් බවට සක්‍රිය අවස්ථාවක් බවට උපත් වෙනවා. මොකක් නිසාද ඒ ටික උනේ? අයෝනිසෝ මනසිකාරය නිසා. එතකොට එහෙමනම් අපි මූලික වශයෙන් ගොඩනගා ගන්න ඕන දෙයක් තමයි යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම වෙන මොකුත් නෙවෙයි. ඇහෙන් එන රූපය, කනෙන් එන ශබ්දය, නාසයෙන් එන ගඳ සුවඳ, දිවෙන් එන රසය, ශරීරයෙන් දැනෙන ස්පර්ශය සහ මනසින් එන අරමුණු කියන මේ සියල්ලම පිළිබඳව නියම අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා ඒවා භාවිතාවෙන් කාමාශ්‍රවයන්, භවආශ්‍රවයන්, අවිද්‍යාශ්‍රවයන් කියන මෙන්න මේ හුරු පුරුදු ඇති නොකර ගන්න ඕන. මේ පදම් දියුණු නොකරගත යුතුයි. අන්න ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට අන්න ඒ ටික කරගන්න එක අපේ මූලික වගකීමක්. දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ දන්න කෙනාට මෙන්න මේක දන්න කෙනාට මෙතන ඉන්න කෙනාට දැන් මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මේ දෙක දන්න ඒ දෙක හඳුනාගෙන ඒ දෙක අවබෝධ කරගෙන ඉන්න කෙනාට දේශනා කරනවා කොහොමද කෙලෙස් ධර්මයන් නැති කරන්නේ කියලා. දැන් ඒකේ පළවෙනි අංගය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දස්සනේන පහතබ්බා. දර්ශනයෙන් පහ කළ යුතුයි. ඒ වෙන මොකුත් නෙවෙයි. මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කරන්න සුදුසු නැති ඒ ධර්ම මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කිරීමෙන් මෙනෙහි නොකළ යුතු දේවල් ඒ කියන්නේ කල්පනා නොකළ යුතු දේවල් කල්පනා නොකරලා අත්හැරලා දාලා කල්පනා කළ යුතු නිතර නිතර සිහිපත් කළ යුතු දේවල් නිතර නිතර සිහිපත් කරමින් ඉන්නකොට එයාට දකින්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ කරුණු හතර මොනවද? දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග කියන මෙන්න මේ ආර්ය මාර්ගය චතුරාර්ය සත්‍ය එයාට දකින්න පුළුවන්කම තියෙනවා. එයාට දුක කියන එක පේනවා, දැනෙනවා. පින්වත්නි මේ දුක කියන එක පිළිබඳව අපි ළඟ බොහෝ දුරට තියෙන වැරදි අවබෝධයක්. මොකද හේතුව මේ දුක කියන එක නිතරම භාවිතා වෙන වචනයක් අපි ළඟ වෙනත් දේවල් සඳහා. දැන් අපි දන්නේ කකුල උලුක් වුණාම එතන දුකයි. හෙම්බිරිසාව හැදුනහම දුකයි. ඒව තමයි අපි දන්නේ. හිස රදේ හැදුනහම දුකයි. ඒව තමයි අපි දන්නේ.
නාන්න බැරි වුණාම ගඳයි ඒක දුකයි. දත් මැන්ද නැති වුණාම කට ගඳයි ඒක දුකයි. ඒක තමයි අපි දකින්නේ. අපි හඳුනගෙන තියෙන දුක. පින්වත්නි බුදුහාමුදුරන්ගේ දුක ඒ වගේ එකක් නෙවෙයි. මෙතන තව වචනයක් කියනවා unsatisfaction. දුක කියලා කියන්නේ. කොච්චර හරි බලපුවාම අවසානයේට ආපහුමත් වෙන්නේ මොකද්ද? අසහනයි. මේ තමයි දුක කියන මෙතනදී අදහස් කරන්නේ. අසතුට අවසානයේ තියෙන. දැන් කොහොමද ඒක උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න? හොඳට වතුර තිබහ කෙනෙක් වතුර ටිකක් හොයා යනවා. දැන් වතුර උත්තටම තිබහ දිව ගිලෙන්න වගේ. දැන් මේ වතුර හොයා යන කෙනාට හොඳ ලස්සන විලක් හම්බ වෙනවා. දැන් මේ විල හම්බ වුණාම ඌට ඇත්ති පරිදි වතුර බොන්න පුළුවන්කම ලැබෙනවාද? ඔව් හොඳට වතුර බොනවා. බීලා සතුටු වෙලා දැන් මේ 10ත් එක්ක වතුරට බැහැිනවා. වතුරට බැහැලා ඉන්නවා. දැන් ඔහුගේ ප්‍රමාණවත් තරමට වතුර බීවම ඉන් එහාට ඒ වතුර පිළිබඳ නැවත තියනවද කැමැත්තක්? නැහැ. වතුරේ දැන් බැහැලා ඉන්න කෙනා දැන් වතුරේ බැහැලා ඉන්නවා. හැබැයි ඒ යම් ප්‍රමාණයක් තුළදී සංසිඳුණාන් පස්සේ ඊට පස්සෙත් ඒ කැමැත්ත තියනවද? නැහැ. අන්න එතනදී ඒකම අන්න අනිත් පැත්තට පෙරලනවා අසතුටක් සඳහා. අසතුටක් ඇතිවීම සඳහා ඒකම හේතු වෙනවා. එකම සාධකේ මුලදී තාම කැමති ඊළඟ අවස්ථාව වෙනකොට ඒකට එච්චර කැමැත්තක් නැහැ අකමැති කියන පැත්තට පත් වෙනවා. ඒතර පින්වත්නි මෙන්න මේ තත්වය තමයි දුක කියලා කියන්නේ. අපිට පේන දේවල් විතකදී අපි බොහෝම සතුටෙන් වළඳගෙන තව විතකදී ඒකම අසතුටක් බවට පත් කරගන්න ස්වභාවයි. කනට ඇහෙන දේත් එහෙමයි. නාසයට දැනෙන දේත් එහෙමයි. දිවට දැනෙන දේත් එහෙමයි. ශරීරයට දැනෙන දේත් එහෙමයි. ඒ හැම එකකම අවසානයේ තියෙන්නේ අසතුට. මේකට තමයි දුක්ඛ කියලා කියන්නේ. ඒතර මේක ඉපදීම දුකයි, ජරාවටපත් වීම දුකයි, මරණයටපත් මේ ආදි වශයෙන් තව වර්ග කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මූලික ස්වභාවය තමයි මේ හැම දෙයකම හැම අවස්ථාවකදීම අපි සතුටුයි කියලා ගත්තට මේකේ ඊළඟ ඉලක්කයේ අවසාන පියවරට ගියාන් පස්සේ මේකේ තියෙන අසතුට අසහනය කියන එකයි. එතකොට මෙන්න මේක දකින්න පුළුවන්කම තියෙන කාටද? යෝනිසෝ මනසිකාරය තුළ ඉන්න කෙනාට. එයාට මේකේ දර්ශනය පහළ වෙනවා. මොකද එයා මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි නොකරන කෙනෙක්, මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන කෙනෙක්. ඒ නිසා එයාට දර්ශනය පහළ වෙනවා. ඒ නිසා එයාට පුළුවන්කම තියෙනවා දුක දැනගත්තාම ඇයි දුක ඇති වෙන්නේ කියන හේතුව හොයාගන්න පුළුවන්. සමුදය. දුක ඇතිවීමේ හේතුව කොතනද තියෙන්නේ? දුක ඇතිවීමේ හේතුව තියෙන්නේ කොතනද? අපි මේක අල්ලාගත්ත තැන. මේක අල්ලාගත්ත තැන තමයි දුක ඇතිවීමේ හේතුව තියෙන්නේ. ඒක මෙහිම දකින්න. දැන් ඔබ රත්තරන් වලට ආසයිනේ. මැණික් වලටත් ආසයි. රත්තරන් මැණික් තියෙනවා නම් සතුටුයි. ඉතින් මේ රත්තරන් සහ මැණික් කියන මේවට ආසාව වෙන්න හේතුව කොතනද සම්බන්ධ වුනේ? තණ්හාව. පටිච්ච සම්පදාය ගත්තන් පස්සේ තෘෂ්ණාව නිසා තමයි මේක අල්ලගත්තේ. මේ රත්තරන් කියලා අල්ලගත්තේ. රත්තරන් කියලා මේක මට ඕන කියලා අල්ලගත්තේ එතනදී. උපාදානය කරගත්තේ. එතකොට ඊට පෙර තව එකක් තිබුණා අවිද්‍යාව, නොදන්නාකම, ඇත්ත ඇත්තටියෙන් නොදන්නාකම. ඒතර මෙන්න මේ ප්‍රධාන සාධක දෙක අතර වඩාත් ඒ වෙලාවට මතුවෙන හේතුව තමයි තෘෂ්ණාව. එතකොට මේ සැඟවිලා තියෙනවා අවිද්‍යාව, මතුවලා තියෙන තෘෂ්ණාව. මෙන්න මේ තුල තමයි අසහනය, අසතුට මතු කරන්නේ. දුක ඇති කරන්නේ මෙන්න මේ තුල. එතකොට ඔබට බලාපොරොත්තු ඔබට ආසාවක් තියෙන රත්තරන්, රිදී, මුතු, මැණික් ආදී දේවල් දැක්කම ඕන කියලා. හැබැයි ගන්න බෑ. එහෙම නැත්නම් ගත්ත දේ තව කවුරුහරි හොරකම් කරගෙන යනවා. සමහරවිට ඒක තියලා තමන්ගේ ජීවිතය තමන්ට නැති වෙලා යනවා. ඒතර මේ තුලදී අන්න අසහනය ඇති වෙනවා. මේ හැම අවස්ථාවකදීම අසහනය ඇති වෙනවා. එහෙමනම් අසහනය ඇති වුණේ කොතනදීද? ලෝභයෙන් බැඳිච්ච නිසා, අවිද්‍යාවෙන් අන්ධ වුණ නිසා. මෙන්න සමුදය.
දැන් සමුදේදී අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ තෘෂ්ණාව. හැබැයි තෘෂ්ණාවට සැඟවිලා තියෙන අවිද්‍යාව. තෘෂ්ණාවේ ඉන්නේ අවිද්‍යාව නිසා. ඒතර දැන් මෙන්න මේක දකිනවා මේ දර්ශනය පහල කරගන්න කෙනාට යෝනිසෝ මනසිකාරයේ ඉන්න කෙනාට මේක දර්ශනය පහල වෙනවා. දර්ශනය පහල වෙනකොට මේක යාට තේරෙනවා. දුකට හේතුව. ඊළඟට එහෙනම් දුක නැති කරන්න ඕන කියන සිතුවිල්ලක් තියෙනවා යාට. එහෙනම් මේක නැති කරන්න ඕන. නැති කරන ක්‍රමවේදයක් තියෙන්න ඕන. මොකද මේක හේතුවක් නිසා හටගත්තු තත්වයක් නිසා. එහෙනම් නැති කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. අන්න නැති කරන ක්‍රමය ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඔහු ඊට පස්සේ ගමන් කරන්න පුළුවන්. එව නැත්නම් ඒ ප්‍රතිපදාවට එකතු වෙන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා පළමුවෙන්ම ඔහු ළඟ දුරු වෙනවා මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ තුන. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මගේ කියලා මේ වැරදි විදියට අල්ලගෙන ඉන්න දෘෂ්ටිය. වෙන මොකුත් නෙමෙයි සරලව සක්කාය දිට්ඨිය කියලා කියන්නේ වැරදි අදහසක් නේ. මම ඉන්නවා මේ ඉස්සරහින් දේවල් තියෙනවා මේ ආදි වශයෙන් අරගෙන තියෙන ඔක්කොම වැරදි දේවල්. මිත්‍යාවක්. ඒතර අන්න ඒක විදෙනවා. සක්කාය දිට්ඨිය මම මගේ කියන මේ සංකල්පය බිඳිලා යනවා. සක්කාය දිට්ඨියක් නැති වෙනවා. ඊළඟට විචිකිච්ඡා සීලබ්බත පරාමාස සැක කරන ස්වභාවයන් මේක හරිද මේක වැරදිද කියලා නොසන්සුන් භාවයකින් යුක්ත එක එක දේවල් අත්හදා බලන්න දරන උත්සාහයන් ඒ සියල්ලක්ම ඉවත් වෙලා ස්ථාවර භාවයකටපත් වෙනවා. මේ තමයි ඒ කායනෝ මග්ගෝ ඒකායනෝ අයම් මග්ගෝ සත්තානං විසුද්ධියා කියන තැනට එනවා. මේක තමයි එකම මාර්ගය මේ අපේ මේ සසර ගමන ඉවර කිරීම සඳහා කියන තැනට එනවා. ඒ කවුද එහෙමනම් ආවේ? දර්ශනය පහල කරගත්ත කෙනා. අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර සම්මා දිට්ඨි. දර්ශනයෙන් පහල වෙන. පින්වත්නි මේ දර්ශනයෙන් නැති කරන්න තියෙන මේ කෙලෙස් දර්ශනයෙන් හැර වෙන කිසි දෙයකින් නැති කරන්න බෑ කියන එකයි මේ සූත්‍ර දේශනාව තුළදී පැහැදිලි කරන්නේ. එහෙමනම් දර්ශනේ හැබැයි දර්ශනේ ඇති කරගන්න මේ ප්‍රතිපදාව තුළ මේ ඔක්කොම දේවල් වල එකිනෙකට සම්බන්ධ වෙනවා. එකිනෙකට සහයෝගය දෙනවා. සීලය, සමාධිය, ප්‍රඥාව. ඒතර මේ දර්ශනය තුළ ප්‍රඥාව නේ කියවෙන්නේ. එහෙමනම් ප්‍රඥාව ඇති කිරීමට සීලයයි සමාධිය දෙක උපකාරවත් වෙනවා. හැබැයි මෙතනදී ප්‍රධාන වශයෙන් මේ අකුසල ධර්මශය වෙන්නේ මේ අකුසල යටපත් වෙන්නේ දර්ශනය නිසා. දැකීම සුවිශේෂ දැකීම නිසා. එතකොට අන්න දර්ශනයෙන් පහතබ්බා. එතකොට එක අකුසල කොටසක් තියෙනවා. මේ සංයෝජන ධර්ම අතර එක අකුසල කොටසක් එතනින් එහෙමනම් දර්ශනයත් එක්ක ඉවත් කරගන්න පුළුවන්. දර්ශනයෙන් පහ කළා දාන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න අපේ ජීවිතේ අපි කොච්චර තරම් දේවල් අන්න එහෙම මේ ලෝකෝත්තර මට්ටමට නැති වුණත් ලෞකික මට්ටමේ දර්ශනයෙන් පහ කළා තියෙනවා. මෙන්න මෙහෙම උදාහරණයක් බලන්න. ලෝකයේ පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරපු පිරිස විදුලි කොටනකොට හිතුවේ මොකක්ද? දෙවිවරු මේ ජිල් බෝල ගහනවා ඒකෙන් නිකුත් වෙන ශක්තියින් තමයි මේ පිට වෙන්නේ කියලා. මේ ගින්දර මතුවෙන්නේ ඒකෙන් සද්ද ඇහෙන්නේ ඒකෙන් කියලා හිතුවා. මේ අනවබෝධය නිසා. හැබැයි මේක හොයාගත්තන් පස්සේ මේකේ සංසිද්ධිය මොකද්ද කියන එක ඊට පස්සේ දැනගත්තා මේ හේතුව මෙන්න මේකයි කියලා. ඒ නිසා ඒකට ආදිසික කරනවා එහෙමනම් මේ නිකුත් වෙන ශක්තිය තුලින් ඇති වෙන්න පුළුවන් හානිය වළක්ව ගන්න පුළුවන් කියලා අකුණු සන්නාහක හැදුවා. අකුණු සන්නාහක හැදුවා. දැන් කවුරුවක්වත් කියන්නේ මේ දෙවියෝ ජිල්බෝල ගහනකොට ඇති වෙන තත්ත්වයක් මේ කියලා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අන්න අපි ළඟ අපේ මේ ලෞකික දර්ශනය තුලින් අපි මොකද කරේ? නොපෙනෙන දෙයක් පෙනෙන තත්ත්වයටපත් කරගත්තා. තියෙන ස්වභාවයක් පිළිබඳව එහෙම නැත්නම් ඇත්ත ඇති සැටියක යම් ප්‍රමාණයක් තියෙන බවට අපි ඒකේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වුණා. වැස්ස පිළිබඳවත් එහෙමනේ. වැස්ස ගැන හිතුවේ දිව්‍යෝ ලබලා දෙන දෙයක් හැටියට. නමුත් මේ චක්‍රය හඳුනාගත්තන් පස්සේ මේ මහ පොළොවේ පෘථිවිය තුල තියෙන වතුර ජල වාෂ්ප බවට පත් වෙලා අභ්‍යවකාශය තුල මේවා ඝනීභවණය වෙලා ඊ ප්‍රමාණයේ බර ශක්තිය වැඩි වුණාන් පස්සේ ඒක පහළට ආපහු වැද වැටෙනවා වැස්ස ඇති වෙනවා. ඉතින් මේ චක්‍රය හඳුනාගත්තන් පස්සේ වැස්ස වැටීම පිළිබඳව අපි දන්නවා. මේ බලන්න අපේ දර්ශනය නිසා අපි සාමාන්‍ය වශයෙන් ඇති කරගන්න තිබුණු අපි ළඟ
සාමාන්‍ය වශයෙන් අපි ළඟ තිබුණු මෝඩකම් තුරු කරගන්න අපිට කොච්චර පුළුවන් වෙලා තියෙනවද සාමාන්‍ය වශයෙන්. ඒ නිසා මේ දර්ශනය පහළ කරගෙන මේක උපරිම තලයට ගියාන් පස්සේ එහෙමනම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ තුලින් අපිට උපරිම මේ සසර ගමන සම්පූර්ණව මේ ඇතිවීම නැතිවීම දෙක නතර කරලා දාන්න පුළුවන් කොච්චර මොකද මේ නොදන්නා කම නිසානේ ඇති වෙන්නේ නැති වෙන්නේ මේ දෙක තුල අපි රැඳෙන්නේ ඉපදීම සහ මැරීම කියන මේ චක්‍රය තුල රැඳෙන්නේ. ඒතර ඒක සම්පූර්ණ ඉවත් කරලා දාන්න පුළුවන්. දර්ශනීය පහ කරලා. ඒතර ඒ සඳහා තියෙන කෙලස් ධර්ම ආශ්‍රව ධර්ම ටිකක් තියෙනවා. ඒ ටික දර්ශනීයමයි පහළ වෙන්නේ. හැබැයි තවදුරටත් තියෙනවා ක්‍රමවේදයන් මේ ආශ්‍රව ධර්මවල ප්‍රහීණය කිරීම සඳහා සංවරාය පහතබ්බා. සංවර වීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒක සංවර වීමෙන්මයි කරන්න පුළුවන්. මොනවද? සීලේනි ප්‍රධාන වශයෙන් අදගත් වෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් සංවර කර ගන්නවා. අන්න ඒකට තමයි සීල ප්‍රතිපදා පංච සීලය, අට සීලය, ආජීවට්ටමක සීලය, දස සීලය, සාමණේර දස සීලය, උපසම්පදා සීලය ආදී වශයෙන් මේ සීල ප්‍රභේදයන් තියෙන්නේ මොකක් සඳහාද? ඇස, කන, නාසය, ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රියන් සංවරය සඳහා. ඒ ඉන්ද්‍රියන් සංවරය තුලිනුත් කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රවයන්ගේ පැවැත්ම වළක්වනවා. ඒකට පාලනයක් ගෙන, ඒකට බලයක්, ඒක හීන කරනවා. ශක්තිය හීන කරනවා. ඒ නිසා සංවරයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් කෙලස් ටිකකුත් තියෙනවා. සංවරයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් කෙලස් ඒවන ඒව හඳුනගෙන ඒ ප්‍රහාණය කළන්න ඕනේ. බුදුහාමුදුරුවෝ යම් සමහර තන්වලදී මතු කරනවා ප්‍රඥාවට වඩා සීලය වැදගත් වෙනවා කියලා. දැන් ඒ නිසා තමයි දැන් මේ ආලවක අහනවනේ කොහොමද මේ සංසාරේ නැමැති සැඩපහරෙන් එතර වෙන්නේ කියලා. එතනදී කොහොමද පටන් ගන්නෙ? සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවාස සමාහිතෝ. හැමදාම සිල්වතෙක් බවට පත් වෙන්න ඕන. හැබැයි සමහර තැන්වලදී එහෙම නෙවෙයි කෙලින්ම සාකච්ඡා කරන්නේ දර්ශනය ගැන. දර්ශනයෙන් සම්පූර්ණත්වයටපත් වෙන්න. ඉතින් මේ කාරණාවක් කෙසේ වුණත් ඒක පුජ්‍යලයාගේ මට්ටම අනුව තීරණය වෙන්නේ. එයා දිනු කරගෙන ඉන්න මට්ටම අනුව. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන සීලයත් අපේ මේ කෙලස් ධර්ම ප්‍රහාණය සඳහා අත්‍යවශ්‍යයි. ඒ නිසා සංවරයෙන් ප්‍රහීණය වන කෙලස් ධර්ම කොටසක් තියෙනවා, ආශ්‍රව ධර්ම කොටසක් තියෙනවා. ඒ ටික ප්‍රහාණය වෙන්නේ සංවරයෙන්මයි. ඒකට කියන අපි සීලය කියලා. ඊළඟට ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ කළ යුතු ටිකක් තියෙනවා. ප්‍රත්‍යවේක්ෂා කරලා. දැන් අපි මූලික වශයෙන් ගන්න බලන්න මේ ලෝකයේ මේ ප්‍රත්‍යවේක්ෂා නොකිරීම නිසා අර්බුද ගණනාවක් ඇති වෙලා තියෙනවා. දැන් අපි සිවුරු අඳිනවා. ඒ සිවුරු අඳිනකොට බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා ඇයි සිවුරු අඳින්නේ කියලා මෙනෙහි කරන්න කියලා. මොකටද මේ සිවුරු අඳින්නේ? වැස්සෙන්, අවුවෙන්, පින්නෙන්, සීතලෙන්, මැසිමදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා. ලැජ්ජා බය ඇති නිසාය ලැජ්ජාවක් බයක් ඇති නොවන ජීවත් වෙන්නේ. මෙන්න සිවුරු ඇඳීමේ අර්ථය. මීට වඩා එහා අර්ථයක් තියනවද ඇඳුමක් ඇඳීමේ? ඔබ ඇඳුමක් ඇඳීමේ මීට වඩා එහා අර්ථයක් තියනවද? එහා අර්ථයක් තියෙනවා නම් ඒක ඕලාරික අර්ථයක් විතරයි. මීට වඩා වෙනත් අර්ථයක් තවත් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා, අපිට නියම කරනවා ආහාර ගන්න එක, ඇඳුම් අඳින එක, ඇඳුම් අඳින එක, තනක ජීවත් වෙන වාසස්ථානයක්, ලෙඩකට බෙහෙතක් ඒතක් ගන්න එක මේවා මූලික අවශ්‍යතාවයන් ටික. ඒතර මේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගන්න ඕන අවශ්‍යතාවය තේරුම් අරගෙන. ඇයි මේ අවශ්‍යතාවය තේරුම් අරගෙන? මේකට මේ ඕලාරික සමාජයේ තියෙන උදාහරණයක් ගන්න ඕන. මොකද මේවා වැඩිපුර තියෙන නිසා මේක මතක් කරන්න ඕන. දැන් බලන්න මොඩලින් කියලා දැන් අලුතෙන් මහා විශාල තියෙන ව්‍යාපෘතියක් නේ. මොඩලින් නිර්මාණ ශීලී නිර්මාණකරුවන් මොඩලින්. දැන් මේ ගොල්ලන්ගේ මේ මොඩලින් පාදක වෙලා තියෙන මොකටද? මේකටද? නෑ. ඒක සම්පූර්ණ අනිත් පැත්තට ගිහිල්ලා දැන් මේ මොඩලින් කියලා කියන්නේ මොකද්ද? කාමාශ්‍රව වැඩි දියුණු වෙනම එකම තමයි. කාමාශ්‍රව වැඩි දියුණු වෙන එකම තමයි මොනවද? එහෙනම් මොකද්ද? ධර්මයට සම්පූර්ණ පටහැනි. ධර්මයට පටහැනි. ඒ නිසා මේ ලෝකයේ තුල අපි මේ කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව වැඩි කරගන්න කටයුතු කරගෙන සියලුම දේවල් සකස් කරගෙන ඉවර වෙලා මේක නැතිවීමෙන් ඇතිවෙන තත්ත්වය බලාපොරොත්තු වෙන එක තමයි
ලොකුම හීනය සහ ලොකුම පුදුමය මිනිස්සු. ඒ නිසා පින්වත්නි අපි ආහාර ගැනීම ඒ හැම එකකම පිළිවෙලක් තියෙනවා. සිවුරේ යම්කිසි රටාවක් තියෙනවා. හැබැයි මේ රටාව තුලදී මූලික වශයෙන් මතක තියාගන්න ඕන මම මේ සිවුර අඳින්නේ ඇයි කියන එක. ඔබ ඇඳුමක් අඳිනකොට ඒ ඇඳුම අඳින්නේ ඇයි කියන එක ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධය තුල ඉන්න. ඒතර ඒ අවබෝධය තුල ඔබ ඉන්නකොට කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රවයන් දියුණු වෙන්නේ නැහැ. ඒවා දියුණු වෙන්නේ නැතුව ඒවා පාලනයක් කරලා ඒවා නැති කරලා දාන්නත් පුළුවන් ඔබට. ප්‍රතිවේක්ෂා කිරීමේ අවශ්‍යතාවය. ඒතර මේ ආහාරය ගන්නකොට දිව පිනවීමට නෙවෙයි මම ආහාරය ගන්නේ. ශරීරයේ යැපීම සඳහා මේක පවත්වාගෙන යන්න ඕන. මොකද මේ ශරීරය මට ප්‍රයෝජන ගන්න තියෙනවා. එහෙම හිතලා හැම වෙලාවකදීම ආහාරය ගන්නත් ඕන. එතකොට මේ ගෙදර දොර හදන කොටත් ඒත් එහෙමයි. මේ ගෙදර මොකටද අවශ්‍යතාවය කියන එක තේරුම් අරගන්න ඕන. මේ ගෙදර එන අය සතුටු කිරීම සඳහා තියෙන එකක් නොවිය යුතුයි. තමන්ගේ ආරක්ෂාව එහෙම නැත්නම් මේ ජීවත් වෙන අයගේ ආරක්ෂාව අවුවෙන් වැස්සෙන් පින්නෙන් සීතලෙන් ආරක්ෂා වීම සඳහා තියෙන තැනක් බවට පත් වෙන්න ඕනේ. මැසිමදුරුවන්ගෙන් වනසිව්පාවන්ගෙන් ආරක්ෂා වෙන තැනක් බවට පත් වෙන්න ඕනේ. ඒ පරමාර්ථය තුල වෙන්න ඕනේ. පින්වත්නි අපි කොච්චරද ඒ පරමාර්ථය තුල ඉන්නවද කියන එක අපිම කල්පනා කරලා බලන්න ඕනේ. එහෙමනම් එතන අපි නැත්තම් ඒ ප්‍රත්‍යවේක්ෂාව නැත්තම් අපි ළඟ මේ කාමාසව භවසව අවිද්‍යාසව දියුණු වෙනවා. ඒ නිසා අපි ඒව නැති කරගන්න එහෙම නැත්තම් මේවා ඇති වෙන එක වළක්වා ගැනීම සඳහා අපි ප්‍රත්‍යවේක්ෂාවෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ තුලිමුත් අපිට එහෙමනම් කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙනවා ප්‍රත්‍යවේක්ෂා කිරීම තුලින්. දැන් මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම බුදුදහමේ මූලික දෙයක්. හැබැයි මේක ගිහි සමාජයෙන් සම්පූර්ණ ගිලිහිලාම ගිහිල්ලා. ගිහි සමාජයේ මේක සම්පූර්ණයෙන් ගිලිහිලා ගිහිල්ලා. ඒ නිසා තමයි ප්‍රත්‍යක්ෂා කිරීම වෙනුවට ඒ ආහාර ගන්න වෙලාවේ වැඩිපුරම කතා කර කර ඉන්න වෙලාව තමයි ආහාර ගන්න වෙලාව වලට පත් වෙලා තියෙන්නේ. වැඩිපුරම කතා කරන වැඩකට ඇති දෙයක්වත් නෙවෙයි වැඩකට නැති දේවල් බොහෝ වෙන්න කතා කරනවා. එතකොට මේ සම්පූර්ණ ධර්ම මාර්ගයේ පිට පැනපු අවස්ථාවක්. ඒ නිසා ධර්ම මාර්ගයේ නම් ගන්න ආහාරය අවබෝධයෙන් ගත යුතුයි. ඇයි මම මේ ආහාර ගන්න කියන තේරුමත් එක්ක යන්න ඕන. රසයට නෙවෙයි. රසය නෙවෙයි. රස තියෙන්න ඕන. ඒකේ තියෙන රසය තියෙන්න ඕන. හැබැයි ආහාරය ගන්න දිව පිනවීමට නොවිය යුතුයි. ආහාරය ගන්නේ ශරීරයේ පැවැත්ම සඳහා ගැන හිතලා. එතෙන් දෙන්න ඕන අපි. පින්වත්නි මෙතෙන්ද ඇවිල්ලා බලන්න ඔබගේ ජීවිතය ඔබට කොච්චර පහසු කරගන්න පුළුවන් වෙයිද කියලා. මෙතෙන්ද ඇවිල්ලා බලන්න. මේ ආහාරයත් එක්ක තියෙන ගනුදෙනු, ඇඳුම් පැළඳුම් එක්ක තියෙන ගනුදෙනු, ඊළඟට මේ නිවාස පිළිබඳ තියෙන ගනුදෙනු, බෙහෙත් පිළිබඳ තියෙන ගනුදෙනු ටික නිවැරදි රටාවට සහ නිවැරදි මානසික මට්ටමින් යුක්තව කරන්න පුළුවන් නම් අපිට විශාල සැනසීමක් ජීවිතේට ඇති කරගන්න අපිට පුළුවන්. අපිට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා එතෙන්ද එන්න ඕන. මේකෙන් බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ අදින්න නැතුව, කන්නේ නැතුව ඉන්න කියන එක නන් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඔබට තියෙන ප්‍රමාණයේ හැටියට ඔබට කන්න පුළුවන් දේ කන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ අනුමත නොකරලා නැහැ. ඒක අනුමත කරලා තියෙනවා. හැබැයි ඒ කෑම කනකොට මතක තියාගන්න ඕන කන්නේ රසයට වහල් වෙලා නෙවෙයි මම යැපීම සඳහා. හැබැයි ඔබට ඒක වියදම් කරන්න පුළුවන් නම් ඩොලර් 10කම කරගන්න පුළුවන් දේ තියෙනවා, ඩොලර් 100කම තියෙනවා කරගන්න පුළුවන් දේ. හැබැයි ඔබට පුළුවන්කම තියෙනවා නම් ඔබ 100ෙන් කරගන්න ඕන. ඔබ ඒක පුළුවන්කම තියෙද්දී 100ෙන් කරගන්න ඔබ 10ෙන් එක කරගන්න ඕන නම් අන්න එතන තියෙන තව වෙනත් ප්‍රශ්නයක්. ඒ ලෝභය මතුවෙච්ච තවත් අවස්ථාවක්. දැන් අදින්න පුබ්බකලා ගැන බුදුහාමුදුරු දේශනා කළා තියෙනවනේ ඒගොල්ලන්ට. එතන මේ අදින්න පුබ්බක වගේ මසුරු සිතානල්ල වගේ අයට ඒ ක්‍රමවේදය බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළා. එහෙමනම් එහෙම නෙවෙයි. කන්නේ මොකක්ද කියන එක තේරුම් අරගෙන අදින්නේ ඇයි කියන කාරණාව තේරුම් අරගෙන නිවස මොකටද කියන එක තේරුම් අරගෙන ඒ තේරුම තුළ ඉඳගෙන තමන්ගේ හැකියාවල් එක්ක ඒවා කරගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රතිවේක්ෂාව විතර වැදගත් වෙනවා. කාමාසව, භවසව, ditthාසව, අවිද්‍යාසව වැඩි දියුණු කරගන්න නැතුව ඒ ටික කරගන්න පුළුවන්කම ලැබෙනකොට අන්න ඒ තුලින් ඔබට කෙලෙස් ධර්ම ප්‍රහාණය කර ගැනීමක් කරන්න පුළුවන්. ඒ ටික දර්ශනීය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ ටික මේකෙන්මයි ප්‍රහාණය වෙන්නේ. ඊළඟට
ඉවසීමෙන් අදිවාසනා පහතබ්බ. ඉවසීමෙන් නැති කරගන්න දේවල් ටිකක් තියෙනවා. මොනවද ඒ? බඩගින්න, අවුව, වැස්ස, සුළඟ ආදී වශයෙන් අපි පුරුදු කරගෙන යනකොට ඒ තුල අපිට බාධාවල් එන දේවල් තියෙනවා. මේ පාරිසරික සාධක. බඩගින්න, නිදිමත, මේ ශාරීරික සාධක. මේ සාධක තුල ඉවසාගෙන එය මැඩ ගන්න ඉස්සරහට යන්න පුළුවන් කමක්. ඉස්සරහට යන්න ඕන එය මැඩගෙන යා යුතුයි. මැඩ ගන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපිට අපේ ජීවිතය තුළ බලාපොරොත්තු වෙන ඉලක්ක සපුරා ගන්න යනකොට අපි එහෙමනම් මේ ඉවසීමෙන් මේවා ඔක්කොම කෙලස් බාධාවන් ඒවා ඉවසගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් වඩපත් වෙන්න ඕන. ඒ ටිකට දර්ශනය නෙවෙයි වැදගත් වෙන්නේ ඉවසීම. බඩගින්නට දර්ශනයෙන් ඇති වැඩක් නැහැනේ. බඩගින්නට ප්‍රත්‍යක්ෂාවෙන් ඇති වැඩකුත් නැහැනේ. බඩගින්නට සංවරයෙන් ඇති වැඩකුත් නැහැනේ. බඩගින්න ඉවසීමෙන් ගන්න ඕන. ඒ ඉවසීම තුළ මොකක්ද ඊගාට නිර්මාණය වෙන්නේ? ඒ ඉවසීම තුළ නිර්මාණය වෙන විශාල කාරණා රසක් සංස්කෘතියකට අනුගත වෙලා කළ යුතු දේ කළ යුතු විදිහට කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ ඉවසීම තුළ. එනිසා ඒ ඉවසීම පුරුදු කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ තුලින් ප්‍රහාණය වෙන කෙලස් ටිකක් තියෙනවා. ඒ ටිකෙන් ප්‍රහාණය වෙන කෙලස් ටිකක් තියෙනවා. ඊළඟට පරිවර්ජන දුරු කරලා දානවා. දුරු කරලා දාන කෙලස්. ඒ දුරු කරන්නේ මොකෙන්ද? අවබෝධයෙන්. තීරුම් අරගෙන. ඒ දුරු කරලා දාන කෙලස් ධර්ම ටිකක් තියෙනවා. මම ඒ කෙලස් ධර්ම වලින් ඈත් වෙනවා කියලා. දැන් මේ එක අවස්ථාවක් තමයි ගිහි ජීවිතේ අයින් කරලා පැවිදි ජීවිතේට එන එක පරිවර්ජන පහතක්. ගිහියෙක් නම් මූලික පංචශීල ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්න ඕනේ. හැබැයි පැවිද්දෙක් බවට පත් වෙනකොට ඊට එහා ගිය තව ප්‍රතිපදාවල් රසක් එකතු කරගන්න සිද්ධ වෙනවා. මෙන්න පරිවර්ජන. ඒකෙන් අනතුරු කොච්චර වලකිනවද? ඒකෙන් කොච්චර බාධාවල් රසක් ඉවත් කරගන්න පුළුවන්ද? මේ අයින් කරපේකේ ප්‍රතිඵලයක් හැටියට පරිවර්ජන. අයින් කරපේකේ ප්‍රතිඵලයක් හැටියට. මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙනවා පින්වත්නි. අපේ බෝසතාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ රාහුල කුමාරයා ඉපදුණු දවසේ ගෙදරින් නික්ම යාම. රාහුල කුමාරයා ඉපදුණු දවසේ තමයි මහා අභිනිෂ්ක්‍රමණය කරන්නේ. තාත්තා කෙනෙකුට පුතෙක් ලැබුණා කියන මහ විශාල වශයෙන් බැඳීමක් ඇති වෙන අවස්ථාවක් ලෞකික ජීවිතයක් තුළදී. ඒ අවස්ථාවම තමයි ප්‍රයෝජනට ගන්න. මට මේක කරන්න පුළුවන්ද කියන එකත් එක්ක. මට මේක පුළුවන් පරිවර්ජන කරනවා. එතකොට මේ අවස්ථාව උපයෝග කරගෙන ඒකම ගන්නවා හේතුවක් බවට දැන් සුදුසුයි යන්න. ගෙදර අත්තල්ලා මගේ ප්‍රායෝගික පුහුණුව හදාරන්න දැන් මට සුදුසුම කාලය ඇවිල්ලා තියෙනවා කියලා එතන යනවා. දැන් මේකේ තව පැත්තක් තියෙනවා. නමුත් මම මේ එක අවස්ථාවක් මේ පරිවර්ජන කිරීමේ අයින් කළා දැන් මේ සාමාන්‍ය දේවල් ටිකක් කතා කරමු. මේකේ තව ගොඩාක් ගැඹුරු දේවල් තියෙනවා පරිවර්ජනය කරන දේවල් ගැන. ඒතර මේ පරිවර්ජන තුල වැදගත්ම අපි නිතරම කතා කරපු එකක් තමයි මේ පාප මිත්‍ර සේවනය. අපි ඒක කලින් කතා කරලා තියෙනවා. මම ඒක වැඩි අවධාරණ කරේ නැහැ. නමුත් යම් යම් දේවල් වලින් අත්හැරලා දැම්මම ඒගොල්ලෝ අයින් කරලා දැම්මම ඒකෙන් වෙන හානියක් අපිට නැහැ. දැන් පාප මිත්‍ර සේවනයෙන් ඉවත් වුණාම කල්යාණ මිත්‍ර සේවනයේට අපිට හොයාගන්න පුළුවන් වුණොත් ඒක අපිට මොකටද අපේ භව ගමන ඉවර කිරීම සඳහා තියෙන ප්‍රධාන සාධකයක්. සෝවාන් ඵලයටපත් වෙන්න තියෙන එක සාධකයක් තමයි කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තිය. සත්පුරුෂ සංසේවෝ. ඉතින් පරිවර්තනය කරන්න ඕනේ එහෙනම් බහැර කළ යුතු දේවල් බහැර කළ යුතු අවස්ථාවල් බහැර කළ යුතු පිරිස් අපි බහැර කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ. ඒක ක්‍රමයක් අපිට ඇති වෙලා තියෙන කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්න. ඊළඟට විනෝදනා පහතබ්බා නැති කරලා දාන්න ඕන. මොනවද? නුවණින් සලකලා බලලා උපන් කාම විතර්ක තියෙනවා නම් ඒව බැහැර කරන්න ඕන. එතකොට ඒ උපන් කාම විතර්ක බැහැර කරලා විවේක නිස්ෘත, විරාග නිස්ෘත, නිරෝධ නිස්ෘත නිවනට නැඹුරු සති සම්බොජ්ජංග ධර්ම වඩන්න ඕන. සතිබොජ්ජංගයේ සමාධි, ධම්මවිචේ, විරිය, පස්සද්ධි, ප්‍රීති, සම උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම වඩන්න ඕන. විනෝදනා පහතබ්බා. ඒ නැති කිරීමෙන්
එතකොට නැති කරන්නේ මොනවද? නුවණින් සලකලා උපන්නා වූ කාම විතර්ක නැති කරලා දාන එක. හඳුනා ගන්නවා මේ කාම විතර්කයක් තියෙනවා. ඒ කාම විතර්ක නැති කරලා ඒ වෙනුවට ආදේශ එකක් ගන්නවා සප්ත බොජ්ජංග විදර්ශනා කරන්න. එතකොට විනෝදනා පහතබ්බා. ඒ ක්‍රමයට අපිට කෙලස් තියෙනවා නැති කරලා දාන්න පුළුවන්. ඊළඟට භාවනා පහතබ්බා. ඔන්න අවසාන අංග 7 වෙනි අංගය තමයි භාවනා පහතබ්බා කියලා කියන්නේ. භාවනාවෙන් නැති කරලා දාන්න තියෙන කෙලස් ධර්ම ටිකක් තියෙනවා. දැන් එතකොට මේ ටික ගියවන් පස්සේ හිතනවා එහෙනම් භාවනා කරලා වැඩක් නැහැ නේද කියලා සිතුවිල්ලක් එන්න පුළුවන්. ඒ මේකේ මේ අන්තිමටනේ සමහර අය ලංකාවේ ප්‍රසිද්ධ දේශිකයෝ කියනවා. පින්වත් මතක තියාගන්න. මේ කතා කරේ සෝහන් වීමෙන් ඔබට තියෙන ටිකක්. භාවනාව සීල සමාධි ප්‍රඥා වැඩිීමේ මූලික ක්‍රියාවලියක්. එතකොට සීල සමාධි ප්‍රඥාව තුළින් තමයි සම්මා දෘෂ්ටිය, ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨියට වැටෙන්නේ. සීල සමාධි ප්‍රඥා. එතකොට සමාධිය ඇති වෙනවද භාවනාවෙන් තොරව? සමාධිය ඇති වෙන්නේ නැහැ භාවනාවෙන් තොරව. ඒ නිසා සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මූලික වශයෙන් වැඩි යුතු අංග. නමුත් ඒ අංග වඩලා අතෙන් එනකොට සෝවන් වෙච්ච කෙනා ඊට පස්සේ මේ කියන පිළිවෙත් මාර්ගයෙන් සියලු කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව ප්‍රහීන කරගෙන යනකොට ඊළඟ එක අංගයක් හැටියටත් භාවනාව තවත් ක්‍රමවේදයක් හැටියටත් පාවිච්චි කරනවා. උපයෝගී කරගන්නවා. නමුත් භාවනා කරනවා කියන අපි මේ සාමාන්‍ය කතා කරන භාවනා කියන එක අත්තරලා මෙතෙන් දෙන්න බෑ. ඒ නිසා භාවනාව කියන එක තියෙනවා. ඒක සමාධිය වැඩෙන්න භාවනාව තමයිම භාවනාව උපයෝගී මූලික අංගයක්. ඒ නිසා භාවනාව මේ අන්තිමට දේශනා කරලා තියෙන්නේ ඒකෙන් කෙරෙන්නේ පොල් සුළු දෙයක් කියලා හිතන්න එපා. මේ කරුණු 7 තුලම ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? කෙලෙස් ධර්ම ප්‍රහීණය කරන එක. සබ්බ ආශ්‍රවයන් නැති කරලා දාන එක. එතකොට මේ සබ්බ ආශ්‍රවයන්, මේ සියලු ආශ්‍රවයන් නැති කරලා දාන්න තමයි අපි මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. අපි මහා මංගල සූත්‍රයේ දේශනා කරන පරිදි පණ්ඩිතයන් ඇසුරු කරමින්, බාලයන් ඇසුරු නොකරමින්, සුදුසු ප්‍රදේශයක වාසය කරමින් ඇසූ පිරු තැන් ඇති කෙනෙක් බවට පත් වෙලා, පෙර කරන ලද පින් ඇති කෙනෙක් බවට පත් වෙලා මේ උතුම් මංගල කාරණා ජීවිතයට එකතු කරගෙන ජීවත් වෙන්නේ මොකටද? මේ සබ්භාසනය. ඒතර ඒකට තව විද්‍යාත්මකව එහෙම නැත්නම් ඒ නැති වෙන ක්‍රමයේ පිළිබඳ තවත් විග්‍රහ කරපු මාර්ගයේ පිළිබඳ විග්‍රහ කරපු ක්‍රමයක් තමයි මේ සබ්භාස සූත්‍රයේ තියෙන්නේ. ඊළඟට සිගාලෝවාද සූත්‍රයට අනුව අපි සතර කර්මක්ලේශයන්ගෙන් ඉවත් වෙලා ඊළඟට නිවැරදි ලෙසින් ජීවන රටාවල් ගොඩනගාගෙන ඒවා ධන ධාන්‍ය වස්තුන් හරියම්බ කරගෙන නිවැරදි ලෙසින් සමාජ සම්බන්ධතාව පවත්වාගෙන ජීවත් වෙලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒත් මේ ටිකම. මොකද්ද? මෙන්න මේ ක්‍රමයට කෙලස් ධර්ම ප්‍රහීණය කිරීම. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා බුද්ධ දේශනාව තුළ ඇතුළත් වෙන දේශනාවල් ගණනාවක් තුළ මේ ලෞකික ජීවිතය ගොඩනගා ගන්න ඕන, සකස් කර ගන්න ඕන ආකාරය පිළිබඳ තියෙන සියලු සූත්‍ර දේශනාවල් පදනම් කරගෙන නිර්මාණය කරන සමාජය තුළ මෙන්න මේ විදිහට කෙලස් ධර්ම ප්‍රහීණය කරගන්න එක තමයි, ප්‍රහීන කරගන්න එක, නැති කරගන්න එක තමයි අපේ ක්‍රමවේදය. එය තමයි මේ සබ්භාසෝ සූත්‍රය තුළදී විග්‍රහ කරන්නේ. පින්වත්නි, එහෙමනම් දැන් පැහැදිලි අපි මේ හැම සූත්‍ර දේශනාවක්ම අහලා ශ්‍රවණය කරලා දැනගෙන හඳුනගෙන කරන්න තියෙන මොකද්ද? මෙන්න මේ කියන කරුණු හත දියුණු කරගන්න එක. ඒ කරුණු හතෙන් අපේ මේ සසර දුක කියන එක ඉවත් කරගන්න එක. ඒකට තමයි අපි කටයුතු කරන්න තියෙන්නේ. ඒ සඳහා තමයි අපි මේ බණ අහන්නේ, ධර්මයේ මෙනෙහි කරන්නේ, ධර්මයේ සාකච්ඡාවට භාජනය කරන්නේ. ඉතින් අද කාල වේලාවත් එක්ක බලනකොට දැන් බලාපොරොත්තු වෙච්ච වඩා කාල වේලාව ගත වෙලා තියෙන නිසා මේ දේශනාව නිමාවට පත් කරන අතර මේකේ මූලික වශයෙන් මතක තියාගන්න ඕන කරුණු කීපය තමයි යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන කාරණා දෙක තේරුම් ගන්න එක. ඒ අනුව ලෝකයේ තැනෙන හැටි කොහොමද? මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කොහොමද මේ
දේවල් අපි ග්‍රහණය කරගෙන මේ යමක් ඇත කියන නිර්මාණයට ඇවිල්ලා තියෙන්නේ කොතනද? ඒක කොහොමද බිඳගන්නේ? ඒ ටික අපි මූලික වශයෙන් සාකච්ඡා කළා. ඒ ටිකත් එක්ක ඊළඟට කොහොමද මේ කෙලෙස් ධර්මයන් ප්‍රහීන කරගන්නේ? මේ කෙලෙස් ධර්ම නිසා තමයි අප සසරට බැඳෙන්නේ. ඒතර සසරට බැඳුනාන් පස්සේ එතන සසර තුළදී අපිට දුක කියනක උරුමමයි. එහෙමනම් සසරෙන් එතර වීම තුළදී තමයි දුක හඳුනාගෙන එය ඇතිවෙන ක්‍රමය මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන. එතකොට දුක හඳුනාගෙන දුක ඇතිවෙන ක්‍රමය හඳුනාගත්තාන් පස්සේ අන්න එතන අපිට ආපහු පසුතැවෙන්න දෙයක් අඬන්න වැළපෙන්න ශෝක කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඒකේ හේතුව අපි හඳුනා ගන්න නිසා. එතන හේතු හඳුනගෙන හේතුව අපිට ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි සුණාත අසල ධාරයත දරාගෙන චරාත හැසිරෙන ක්‍රමය. ඇප්ලයි කරන ක්‍රමය. ප්‍රායෝගික කරන ක්‍රමය. යන්න එතෙන් අපි එන්න ඕන. අපි එතෙන්ට ආවහම පින්වත්නි අපේ ජීවිතේ ධර්මයේ තුල පෝෂණය ලැබපු ධර්මයේ තුලින් ආලෝකමත් වුණු ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ ජීවිතය තුල සතුට තියෙනවා, සනසීම තියෙනවා. එතෙන්ට එන්න තමයි අපි මේ සීල කටයුතු සිද්ධ කරන්න ලබන්නේ. එහෙමනම් දැන් ධර්මානුශාසනාව නිමාවට පත් කරමින් දැන් මේ වෙලාවේදී කල්පනා කරගන්න මේ ගත කරපු කාල සීමාව තුළදී අපි හොඳ සිතුවිලි රෝපණය කරගන්න අවස්ථාව යොදාගත්තා. ඒ යහපත් සිතුවිලි පෝෂණය කරගෙන වැඩි දියුණු කරගන්න එකම තමයි මේ ධර්මානුශාසනාවේ ආනිසංස බවට පත් වෙන්නේ. ඒ වගේම සිල්ලුතුම් බවට පත් වෙලා කය වචන සංවර කරගත්තා. එක අරමුණක් තුළ රැඳී සිටීමෙන් භාවනාවේ ප්‍රායෝගික පැත්තක් අත්විඳින්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ආදි වශයෙන් අපි දාන සීල භාවනා කියන විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරගෙන තියෙනවා මේ අවස්ථාව වෙනකොට. ඉතින් ඒ අනුව කල්පනා කරන්න මෙසේ සියලු ආකාර වලින් රැස් කරගත්ත මේ සියලුම පින් විශේෂ වශයෙන් අප නම් මිය පරලෝ යන්නට දුණු ගුරුවරු දෙමව්පියෝ ඥාතිවරු හිත මිත්‍රාදී සියලුම දෙනාට අනුමෝදන් වෙත්තා. ඒ අයගේ භවයන් සුවපත් වේවා. ඒ අයට සදාකාලික සනසීම පිණිස උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිළිපීඨීම තුලින් දෙවියන් මේ පින් අනුමෝදන්ව සතර සිත් ඇති කරගනිත්වා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙනවා. සාදු දුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසේවා. ජීවිතයේ තියෙන සියලු ප්‍රාර්ථනාවල් සමෘද්ධිමත් වේවා. ජීවිතයේ තියෙන කරදර බාධක සියල්ලක්ම දුරීභූත වේවා. සතුට සැනසීම උදා වේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වේවා. පාප මිත්‍ර සේවනයෙන් ඈත්ව කල්යාණ මිත්‍ර සේවනය ලැබීමටත් ධර්ම අවබෝධයේ පිණිසත් මේ පින් අපට උපකාරවත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. අපි මේ විදියට පින් දෙනු එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන